මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකිවන්නේ දෙවිපිය සමිඳුන්ගේ සදාතන නිවාසය සොයා ගිය පමුණුගම බෝපිටිය විසූ DST ජයසූරිය සහ අයිරංගනී ජයසූරිය යන අයගේ ආත්මයන්ට සදා ස්වර්ගීය සැපත ප්‍රාර්ථනා කරමින් කඳාන මීසමේ වෙසෙන උපතිස්ස ජයසූරිය මහතා විසින් දක්වන ලද බැතිබර දායකත්වයේ නිසාවෙන් සහ ක්‍රිස්ටෝ මාටිනස් ආයතනයේ විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි. සුන වෙතට ඇදී යමු පිරිසිදුව සැදී සමිඳුන් අභියසදී අපි ගයමු පස සතුටිනි සෝයුරුවා සිතේ කාත බිසදා දුකේ කඳුළු තුඩු සතුටු සිනා සියල්ල එසවේ සමිඳු කරා පුද සුන වෙතට ඇදී යමු පිරිසිදුව සැදී සමිඳුන් අභියසදී අපි ගයමු පස සතුටිනි. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, සෑම ඉරුදිනකම අපි විශේෂාකාරයෙන් අල්තාරය මත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් පූජා වී යාගයක් වූ ආකාරය සිහි කරමින් එය නැවත නැවතත් අලුත් කරමින් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. එබැවින් අද මේ සාමාන්‍ය සමයේ 33 වන ඉරුදින දිව්‍ය යාගයට සූදානම් වෙමින් අපි අපේ සිත් සතන් පිරිසිදු කර ගනිමින් අපේ පව්වලට සමාව ඉල්ලා සිටිමින් ස්වාමින් වහන්සේ ඉදිරියේ යාඥා කරමු. සියලු බලැති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යමරිය තුමියද සියලු සොරදූතයන් හා සුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන
දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයට අප පමුණුවන සේක්වා. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලොවේ උන්වහන්සේගේ දයාවලත්තනන් හට සාමය වේවා. දෙවී ස්වාමිනී ස්වර්ගීය රජානනී සියලු බලති දෙවි පියාණනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒකජනිත පුත්‍ර වූ ස්වාමිනී ජේසුස් ක්‍රිස්තුනී දෙවී ස්වාමිනී දේවාජ බාලකයාණනී පියාණන්ගේ පුත්‍රයාණනී ලොවේ පවහරින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලොවේ පවහරින ඔබ වහන්සේ අපගේ ඇදුම පිළිගත මැනව. පියාණන්ගේ දකුණු පසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. සුද්ධාත්මයන්න් සමග දෙවි පියාණන්ගේ මහිමයෙහි වැඩවසන්නා වූ ජේසුස් ක්‍රිස්තුනී එකම සුද්ධෝතනයන් වහන්සේ ඔබ වහන්සේමය. එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේමය. එකම පරමෝත්තමයන්න් වහන්සේ ඔබ වහන්සේමය. ආමේන්. අපි යාඥා කරමු. සියලු යහපතේ උල්පත වන අපගේ දෙවි ස්වාමිනී ඔබ වහන්සේට නිසි ලෙස සේවය කරන්නට අපි සතුටු වන්නෙමු. එය අපගේ සම්පත වන්නේමය. එහෙයින් ඔබ වහන්සේට පිදිය යුතු ගෞරවයද නිසි භක්ත්‍යාචාරයද පුද කරනු සඳහා අපට වරම් දුන මැනව. මේ කීදේ ඔබ හා සුද්ධාත්මයන්න් සමග එකම දෙවියන්ව සදහටම වැඩ සිටින්නාවුද රජකම් කරන්නාවුද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. පළමුවන දේව ප්‍රකාශනය හිතෝපදේශ පොතෙන් උපුටාගත් කොටසකි. කාර්යක්ෂම බිරිඳක කොහෙන් සොයාගත හැකිද? ඇගේ අගය මුතු මැණික් වලට වැඩිය. සිය සැමියා ඇය කෙරෙහි මුළු විශ්වාසය තබයි. ඔහුට සැප සම්පතින් අඩුවක් නැත. දිවි ඇති තාක්ම ඇය ඔහුට අයහපතක් නොව යහපතක් කරන්නීය. ඇ ලොම් හා හන සපයාගෙන සතුසින් අත්කම්වල යෙදෙයි. ඇ ඉද්දට ඇගේ අතපොවා දෑතින් වවුන්නාල්ලයි. ඇගේ නොමස්සුරු අත දිලිදුන් වෙත දිගු කර ඇත. එය යාචකයින්ගේ වෙත විහිදා ඇත. රූසිරිය මායාවකි. රූ සපුව පහනක් වන්නෙකි. එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත. ඇගේ වැඩ කටයුතු වලට සපලත්වය නිසා ඇවර්ණා කරන්න. ඇගේ වැයවීරිය ජනතාවගේ පැසසුමට ලක් කරන්න. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා.
ඔබගේ පිළිතුර සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෝ භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෝ සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති එතුමන්ගේ මාර්ගයේ හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝය. මන්ද ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නේය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔබ වාසනාවන්තය, ඔබට ශුභ සිද්ධ වන්නේය. ඔබේ බිරිඳ ඔබේ නිවස තුල පළදරන මිදිවැලක් මෙන් වන්නේය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැලමෙන් වන්නෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෝ භාග්‍යවන්තයෝය. සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මිසී ආසිරි ලබන්නේය. සමිදානෝ සියොන්හි සිට ඔබට ආශිර්වාද කරන සේක්වා. ඔබේ මුළු ජීවිත කාලයේදී ජෙරුසලමේ සුබසත ඔබට දක්නට ලැබේවා. සමිඳුන් කෙරෙහි ගරුබිය ඇත්තෝ භාග්‍යවන්තයෝය. ශුද්ධ පාලතුමන් විසින් තෙසලෝනික වරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් උපුටාගත් කොටසකි. සහෝදරවරුනි, මේවා සිදුවෙන වේලා හා අවස්ථා ගැන ඔබට ලියා එවීම අවශ්‍ය නැත. මන්ද රාත්‍රියේ පැමිණෙන සොරෙකුමෙන් සමිදානන් වහන්සේගේ දවස පැමිණෙන බව ඔබම හොඳ හැටි දන්නහුය. සාමය ඇත, අනතුරක් නැතැයි ඔවුන් කියන විට ගැබණියකට විලිරුදා පැමිණෙන්නාක් මෙන් ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ. ඔවුන්ට කිසි ගැලවීමක් නැත. එහෙත් සහෝදරවරුනි, ඔබ අන්ධකාරයේ නොසිටින නිසා ඒ දවස සොරෙකුමෙන් ඔබ වෙත පැමිණීමට හේතුවක් නැත. ඔබ සැම ආලෝකයේ දරුවෝද දිවා කාලයේ දරුවෝද වන්නහුය. අපි රාත්‍රී කාලයේවත් අන්ධකාරයේවත් දරුවෝ නොවන්නෙමු. ඒ නිසා අපි අන් අය මෙන් නිදා නොසිට අවදිව සිහි කල්පනාව ඇතිව සිටිමු. දේවචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. Hallelujah, Sami.
විශ්වාසීව සිටින්න. එවිට මම ඔබට ජීවන කිරුළ ප්‍රදානය කරමි. සමිධානෝ වදාරණ සේක. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. මතෙව් තුමාගේ ශුද්ධ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ස්වර්ග රාජ්‍ය මෙසේ උපමා කළ හැකිය. එක් මිනිසෙක් සිය දාසයන් කැඳවා තමා සතු දේ ඔවුන්ට වාරදී පිටරට බලා ගියේය. ඔහු එකිනෙකාගේ හැකියාව අනුව එක්කෙනෙකුට රිදී කාසි 5000ක්ද, තව කෙනෙකුට 2000ක්ද, තව කෙනෙකුට 1000ක්ද බැගින් දී තමා යන ගමන ගියේය. රිදී කාසි 5000 ලැබූ තැනැත්තේ වහාම එයින් වෙළඳාම් කොට තවත් රිදී කාසි 5000ක් උපදවා ගත්තේය. එලෙසම රිදී කාසි 2000 ලැබූ තැනැත්තේ තවත් 2000ක් උපදවා ගත්තේය. එහෙත් 1000ක් ලැබූ තැනැත්තේ ගොස් පොළොවේ වලක් හාරා ස්වාමියාගේ මුදල සැඟවා තැබීය. බොහෝ කලකට පසු ඒ දාසයාගේ ස්වාමියා අවුත් ඔවුන් සමග ගණන් හිලව් බැලීය. රිදී කාසි 5000 ලැබූ තැනැත්තේ තවත් රිදී කාසි 5000ක් ගෙනවිත්, ස්වාමීනි ඔබ මට රිදී කාසි 5000ක් බාර දුන්නේය. මෙන්න තවත් රිදී කාසි 5000ක් උපදවා ගති කීය. ඔහුගේ ස්වාමියා ඔහුට කතා කොට යහපත් විශ්වාස දාසය ඉතා අගෙයි. ඔබ ස්වල්පයක් ගැන විශ්වාස වූ බැවින් බොහෝ දේ කෙරෙහි අධිපතියා කරමි. ඔබ දැන් නවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්නයි කීය. රිදී කාසි 2000ක් ලැබූ තැනැත්තේ අවුත්, ස්වාමීනි ඔබ රිදී කාසි 2000ක් මට බාර දුන්නේය. මෙන්න තව රිදී කාසි 2000ක් උපදවා ගතිමි කීය. ඔහුගේ ස්වාමියා කතා කොට යහපත් විශ්වාසී දාසය ඉතා අගෙයි. ස්වල්පයක් ගැන ඔබ විශ්වාස වූ බැවින් බොහෝ දේ කෙරෙහි ඔබ අධිපතියා කරමි. ඔබ දැන් නවුත් ඔබේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්නයි කීය. ඉන්පසු රිදී කාසි 1000ක් ලැබූ තැනැත්තේ අවුත්, ස්වාමීනි ඔබ නොපලපු තැනින් කපන, වගා නොකළ තැනින් ඵල රැස් කරන තද හිතක් ඇති මිනිසෙකු බව දැනගතිමි. එබැවින් බියෙන් ගොස් ඔබේ රිදී කාසි පොළොවේ සඟවා තැබීමි. මෙන්න ඔබ සතු දේයයි කීය. ඔහුගේ ස්වාමියා උට උත්තර දෙමින්, කම්මැලි කපටි දාසය, මා නොපල තැනින් කපා ගන්නා බවත්, වගා නොකළ තැනින් ඵල රැස් කරගන්නා බවත් ඔබ දැන සිටිහෙයිද? එසේනම්
මාගේ මුදල බැංකුවේ තැන්පත් කළ යුතුව තිබුණේය. එසේ කළේ නම් මා ආවිට මාගේ මුදල පොලියත් සමග ලබා ගන්න පුළුවන්ව තිබිනි. එබැවින් ඒ රිදී කාසි ඔහුගෙන් ගෙන රිදී කාසි 5000 ඇති තැනැත්තාට දෙන්න. යමක් ඇති තැනැත්තාට දෙනු ලැබේ ඔහුට පමණටත් වඩා ලැබේ. යමක් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති ටිකත් ගනු ලැබේ. මෙය පලක් නිදාසය පිටත අන්ධකාරයට නිරපා දමන්න. එහිදී වැළපීමත් දත් මිටි කෑමත් ඇතිවන්නේ යැයි කියනු ඇත. සමිදානන් වහන්සේගේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේගේ දේශනා අතරින් මේ සුදව් මතෙව්තුමාගේ සුවිශේෂයේ 25 වන පරිච්ඡේදයේ විස්තර කෙරෙන්නේ දේව රාජ්‍ය පිළිබඳ උන්වහන්සේගේ ඉගැන්වීම් කැටි කරන උපමා 3ක්. ගිය සතියේ අපි මෙනෙහි කරා ප්‍රඥාවන්ත ඒ කන්‍යාවන් 5 දෙනා පිළිබඳ ඒ සිද්ධිය උන්වහන්සේගේ උපමා කතාව. මේ සතියේ අපේ මෙනෙහි කිරීමට යොමු කරලා තියෙන්නේ මේ අද අපි අසන්නට යෙදුන තලෙන්තු පිළිබඳ උපමාවයි. ඊළඟ 3 වෙනි උපමාව ලෙස අපි ඒ මතෙව්තුමාගේ සුවිශේෂයේ 25 වෙනි පරිච්ඡේදයේ මුණ ගැහෙන්නේ අපට අවසාන ස්වාමින් වහන්සේ අවසානයේදී පැමිණි විට සිදුවන දෙයයි. දැන් මේ ටැලන්තු වැඩි කර ගැනීම පිළිබඳව නොයෙකුත් මතිමතාන්තර අර්ථකථනයන් ලබා දී තිබෙනවා ඉතිහාසය තුල. මේ සම්බන්ධව සුද්දව් මහා ග්‍රෙගරි මුනිතුමාණන් ප්‍රසිද්ධ දේවධර්ම ගුරුවරයෙකු සහ සභාපියෙකු වන මහා ග්‍රෙගරි මුනිතුමාණන් සඳහන් කර තිබෙන්නේ මේ ටැලන්තු හුදෙක් ද්‍රව්‍යමය සම්පත් පිළිබඳ ටැලන්තු නොවේ කියලා. මොකද ඒකට හේතුව මේ කතාව දිහා බැලුවම මෙතනදී මුදල් පිළිබඳව කතා වෙනවා. රිදී කාසි නැත්නම් රත්රන් කාසි 5000ක් 2000ක් 1000ක් පිළිබඳව කතා වෙනවා. ඒ වැඩි කර ගැනීම ගැනත් කතා වෙනවා. ඒ වගේම වැඩි කරගත්තු අයට ප්‍රශංසා කරන අතර අඩුක ඒක සංගවා තබපු අයට දොස් කිව්වයි කියලා මේ ඒ නායකයා ඒ රජාණන් එම දොස් කිව්වා කියලා පැහැදිලි කරලා දෙනවා. මේක හුඟක් වෙලාවට තේරුම් අරන් තියෙන්නේ ඉතිහාසයේ පුරාවටම මේ දක්ෂතාවය තවත් වර්ධනය කරගන්නට මිනිස්සෙක් කටයුතු කළ යුතුයි කියන අදහසයි. සම්පත්, හැකියාවන්, ධනය, ද්‍රව්‍යමය වශයෙන් වර්ධනය කර ගැනීමට ලැබෙන හැකියාවක්. මේ හැකියාව තමයි මේ කතාවේ ඉදිරිපත් වෙන්නේ කියලා සමහර අය ඒකට අර්ථකථනය කරනවා. ඒව වැඩි දියුණු කිරීම අප විසින් සිදු කරන්නට ඕනෑයි කියලා දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා කියලා. අපිට රුපියල් 5000ක් දුන්නා නම් ඒ රුපියල් 5000 අපි රුපියල් 10000ක් කරගන්නට ඕනේ. අන්න ඒ අදහස මේක යට තියෙනවා කියලා සමහර අය අර්ථකථනය කළා.
මේ තලෙන්තු පිළිබඳව. නවීන ධනවාදයේ පදනමත් මෙන්න මේ උපමා කතාව මත පිහිටලා මිහිවෙච්ච එකක් කියලා මතයක් තියෙනවා. විශේෂයෙන්ම උතුරු යුරෝපයේ රටවල් වල කතෝලික දකුණු යුරෝපයට වඩා අද ආර්ථික වශයෙන් දියුණු වී ඇත්තේ ප්‍රොටෙස්ටන්ත රෙප්‍රමාදු විප්ලවය තුලින් බිහි වුණු අදහස් ඇතුළත් ඒ අය ඒ නායකයෝ ඒවා බිහි කරපු අය මේ අදහස මේ අර්ථකථනය දුන්නා කියන එක මතයි. ඒ නිසා ප්‍රොටෙස්ටන්ත රෙප්‍රමාදු සභාවලට බොහෝ දෙනෙක් ඇතුළත් වෙලා තිබිච්ච උතුරු යුරෝපය කතෝලික සම්ප්‍රදායට ඇතුළත් වෙලා තියෙන දකුණු යුරෝපයට වඩා වෙනස්. එනම් ධනවාදී ධනය ගොඩක් තියෙන රටවල් බවට පත් වෙලා තියෙනවා කියන එක විස්තර කරලා තියෙනවා. ඒ අය කියනවා ඒකට හේතුව මේ අර්ථකථනය ලබා දීම කියලා. මේක විශේෂයෙන්ම මේ පිළිබඳව මැක්ස් වේබර් කියන ප්‍රොටෙස්ටන්ත ethics and spirit of capitalism කියලා ලියලා තියෙන ලියවිල්ලක විශේෂ පොතක ඒ මැක්ස් වේබර් කියන අර්ථ ශාස්ත්‍රඥයා ලියලා තියෙනවා නවීන ධනවාදය ජනිත කරවන්නට ජෝන් කැල්වින් නැමැති රෙප්‍රමාදු ආගම ආරම්භ කළ එක් නායකයෙකුගෙන් ලැබුණේ විශේෂ ශක්තියක් කියලා. එයා තමයි මේ අර්ථකථනය වැඩියෙන්ම දක්වලා තියෙන්නේ කියලා. ඒ නිසා සමහර අය මේ ජෝන් කැල්වින් කියන එක්කෙනා නවීන ධනවාදයේ ආරම්භක පියා ලෙස හඳුන්වන්නට පුරුදු වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා සුද්දෝ ග්‍රෙගරි මුනිතුමා කතෝලික සභාවේ දේව ධර්ම ගුරුවරයෙකු හා සභාපියෙකු වන සුද්දෝ ග්‍රෙගරි මුනිතුමා කියනවා නැහැ. එහෙම අර්ථකථනය කරන්නට බෑ මේක. අද සුදෝ යාඥා පොතේ අපේ පියතුමල්ලා පැවිදි අයට පැවරෙන යාඥා පොතේ කියවීම් අතර සුදෝ අගෝස්තුවෙනි මුනිතුමාගේ ලියවිල්ලක් එනම් 4 වෙනි සතවර්ෂයේ ජීවත් වෙච්ච 4 වෙනි 5 වෙනි සතවර්ෂවල ජීවත් වෙච්ච අගස්තීනු මුනිතුමාගේ දේශනයක් සඳහන් කරනවා. ඒකේ කියලා තියෙනවා දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ ද්‍රව්‍යමය විදිහට Tamanගේ ටැලන්තු දියුණු කර ගැනීම නොවේ කියලා. බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට ස්වාමින් වහන්සේ දීලා තියෙන ඇතුළාන්ත ආකල්ප දියුණු කර ගැනීම කියලා. ඒ නිසා මෙතන මේ මතවාද දෙකේ වෙනසක් තියෙනවා. ස්වර්ග රාජ්‍ය ගැනයි මේ කතාවේදී කතා කරන්නේ. ඒ නිසා මේ ලෞකික රාජ්‍යයක් ගැන නෙවෙයි මෙතන සඳහන් කරන්නේ දේව රාජ්‍ය ගැන ස්වර්ග රාජ්‍ය ගැන. ඒ නිසා ලෞකික ලෝකයට සීමා වෙච්ච දෙයක් නෙවෙයි මේ උපමා කතාව පිටිපස්සේ තියෙන්නේ. සෑම මිනිසෙකුටම දෙවියන් වහන්සේ උරුම කරලා දීලා තිනවා යහගුණ වර්ධනය කරගන්නට ඕනේ. ඒ උරුම කරලා දීලා තියෙන යහපත් ගතිගුණ වර්ධනය කරගෙන උන්වහන්සේගේ රාජ්‍යයේ උන්වහන්සේ භුක්ති විඳින ප්‍රීතියට හවුල් වන්නට මේ හැම ටැලන්තුවක්ම ආශිර්වාදයක් කරගත යුතු බවයි එයින් දැන් වෙන්නේ කියලා විස්තර කරනවා. ස්වාමින් වහන්සේ මේ දාසයන් දෙදෙනාට ඒ ටැලන්තු දියුණු කරගත්තු දාසයන් දෙදෙනාට කිව්වේ ඔබ දැන් අවුත් ඔබගේ ස්වාමියාගේ ප්‍රීතියට සහභාගී වන්න කියන එකයි. ස්වාමින් වහන්සේගේ ප්‍රීතියට සහභාගී වන්න. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය අපි දන්නවා එය ධනය තුල තිබිච්ච ප්‍රීතියක් නෙවෙයි. ස්වාමින් වහන්සේ ධනය ගැන කතා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනත් විදියට. උන්වහන්සේ කියනවා අපට ශ්‍රාවකයන්ට මේ ලෝකයේ ධනෙ රැස් කරන්න එපා කියලා. ඒවා කාවෝ කනවා කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ස්වර්ගයේ සම්පත් එකතු කරන්න කියලායි අපිට කියන්නේ. ඒ වගේම උන්වහන්සේ තවත් අවස්ථාවක කියලා තියෙනවා දේශනා කරලා තියෙනවා ධනය ගැලවීමට බාධාවක් විය හැකියි කියලා. පෝසතාට ගැලවීම ලබා ගැනීම ඔටුවාට ඉදිකටු සිදුරෙන් එතර වීම තරම් අමාරු දෙයක් බව ස්වාමින් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ ධනය පස්සෙන් යන එක නෙමෙයි මේ උපමා කතාවේ අර්ථය තියෙන්නේ. ධනය අතහැර උන්වහන්සේ අනුව එන්නට නොහැකි වූ තරුණයා ගැන ස්වාමින් වහන්සේ කනගාටුවටපත් වුණා කියලා සුද්ධෝ බයිබලයේ ලියලා තියෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ හා ධනය එක විට තෝරා ගන්නට බැරි බව ස්වාමින් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා මේ කතාව
ධනය උපයා ගැනීමට ස්වාමින් වහන්සේ දෙන තල්ලුවක් ලෙස අර්ථකථනය කිරීම වැරදි. එහෙම නෙමෙයි උන්වහන්සේ එතන අදහස් කරන්නේ. ටැලන්තු කියලා කියන්නේ මේ ස්වාමින් වහන්සේ ආධ්‍යාත්මික පෝෂණය ආධ්‍යාත්මික ධනය ගැනයි මෙතන කතා කරන්නේ. මේ උපමාවේ සැබෑ අර්ථය වන්නේ අන්න ඒකයි. දෙවියන් වහන්සේ අපට දෙන සියල්ල උන්වහන්සේගේ ප්‍රීතියට හා ගෞරවයට යොදවා ගන්න දෙයක් කරගන්න කියලයි. සෝලි දේයෝ ග්ලෝරියා. ඒ කියන්නේ ගෞරවය දෙවියන් වහන්සේට පමණයි. එනිසා දෙවියන් වහන්සේට ගෞරවය ගෙන දෙන විදිහට අපිට ලැබෙන හැම දෙයක්ම පාවිච්චි කරන්න කියන එකයි මේ උපමා කතාවෙන් උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන්නේ. ටැලන්තු අප තුලම සිරකරුවන් කරන කෑදර පැවැත්මක් සඳහා වන දෙයක් නොවේ. කෑදරකම. දේව රාජ්‍ය මිහිපිට ඇති කිරීමේ ක්‍රියාදාමයට හවුල්වීමේ ක්‍රමවේදය ලෙසයි මේ උපමාව විස්තර කර දෙන්නේ. අපි මේ ලෝකයේදීම ඒ ලෝකේ සම්පත් එකතු කරන්නට කටයුතු කළ යුතුයි. මේ ලෝකේ සම්පත් එකතු කළා වැඩක් නැහැ. ධනය තියෙන්නේ ඒ රැස්කිරීමේ ප්‍රවණතාවයකට වඩා එය දේව ගෞරවය සඳහා යෙදවීමේ අවශ්‍යතාවයකටයි. ඒක ධනය කියන එක දේපල වස්තුව කියන එක අපිව හිර කරලා තියෙන අපේ උත්තරීතරත්වය නැති කරලා දාන අපිව වහල්ලුන් කරන දෙයක් නෙවෙයි දෙවියන් වහන්සේට ගෞරවය දීම සඳහා ඒ යොදවාගත යුතුයි. ඒ වගේම ස්වාමින් වහන්සේ අපට දෙන හැම දෙයක්ම අපි ස්තුතිපූර්වකව පිළි අරගෙන උන්වහන්සේට ගෞරවයගෙන දෙන මාර්ගයක් හැටියට හරවා ගත යුතුයි කියන එක. විශේෂයෙන්ම යහගුණ ආධ්‍යාත්මික ගැඹුර ලෝකයේ තුල දේව හා ලෝකෝත්තර පැවැත්මක පොදු අලංකාරයේ දිස්වීමට සැලැස්වීම. දෙවියන් වහන්සේගේ ඒ පොදු අලංකාරය දිස්වීමට සැලැස්වීම තමයි අපි හැම දෙයින්ම කළ යුත්තේ. එතකොට සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉවන්ජේලි ගෞඩියුම් කියන උන්වහන්සේගේ පළමුවෙනි අපොස්තලික අනුශාසනා පත්‍රයේ ලියලා තියෙන්නේ ධර්ම දානය කියන්නේ දේව රාජ්‍ය ලෝකයේ තුල ජනිත කරවීමට කටයුතු කිරීමයි. මේ හැම දෙයකින්ම දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය ජනිත කරවීමට කටයුතු කිරීම. මනුෂ්‍යත්වයේ උසස් වන දේව රාජ්‍ය. ලෝකයේ තුලම දේව වටිනාකම් වලින් දේව වටිනාකම් වලට ප්‍රතිරූපයක් සකස් කරමින් උදාර ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීම සඳහා දෙවියන් වහන්සේ අපට දෙන තිලින තමයි මේ උපමා කතාවේ විස්තර වෙන්නේ. දෙවියන් වහන්සේගේ දේව රාජ්‍ය බිහි කිරීම සඳහා අපට දෙන ආශිර්වාදයන්. දේව රාජ්‍ය සඳහා කැපවීම මෙහිදී අපෙන් ඉටු කළ යුතු දෙයක් වෙනවා. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් සඳහන් කරනවා සැබෑ ආධ්‍යාත්මිකත්වය කියන්නේ සැබෑ ආධ්‍යාත්මිකත්වය හැම විටම සැප සතුට ගෙන දෙන පෞද්ගලික තෝරා ගැනීමක අත්දැකීමක් නොවේ. ඒ කියන්නේ ආධ්‍යාත්මිකත්වය තුළ හැමදේම සතුටුදායක වන්නේ නැහැ. ලෝකය වෙනස් කරන්නට එය දේවත්වයේ වටිනාකම් වලින් පුරවා අප උරුම කරගත්තාට වඩා මතු පරම්පරාවලට සතුට ගෙන දෙන තැනක් බවට ලෝකයේ හරවන්නට අපට ලැබෙන කැඳවීමක් තමයි දේව රාජ්‍ය පිහිටුවීමේ කැඳවීම. අපි දෙවියන් වහන්සේ අපට දුන් මේ ලස්සන ලෝකය අපි තව තවත් වැඩියෙන් ලස්සන කරනවා මිසක් එය ආත්මාර්ථකාමීත්වයේ සිරකරුවෙක් බවට පත් කරන්නට සුදුසු නැහැ. අපි පෘථුවියට ආදරය කරන්නට ඕනේ. එලෙසම එහි ජීවත් වෙන අනිකුත් සියලුම අප සහෝදර සහෝදරයන්ට අපි ආදරය කළ යුතුයි. සුදෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් කියන්නේ ඒ ජනතාවගේ අරගල වේදනාවන් වැටීම් බලාපොරොත්තු ශක්තියින් හා දුර්වලකම් මැද අප සමග දිවි ගෙවන මුළු මානව පවුලටම අපි ආදරය කළ යුතුයි කියලා ඉවන්ජේලි ගෞඩියුම් අංක 183 සුදෝතම පාප් වහන්සේ සඳහන් කරනවා. එනිසා මෙතනදී අපි වැරදි විදිහට මේ අර්ථකථනය කරලා ආත්මාර්ථකාමයෙන් පිරුණු ලෝකයක් ගොඩනගන්න සීන මවන්නට සුදුසු නැහැ. මෙයින් ධනය ඉපදීම පෞද්ගලික දියුණුව සොයා යාම Tamanගේ ජීවිතය පමණක් ගලවා ගැනීමක් ගැන නෙවෙයි කතා කරන්නේ.
කිතුණුවන් වශයෙන් අපි කවදාක්වත් අපේ එක එක්කෙනාගේ ජීවිතය ගැන වග කියනවා විතරක් නෙවෙයි. අපි හැම කෙනෙක්ම අන් හැම කෙනෙක් වෙනුවෙන්ම වග කියන්නට ඕනේ. අන් හැම කෙනෙකුගේම ජීවිතය ලස්සන කරන්නට අපි කැප වෙන්නට ඕනේ. මුළු පෘථුවියම තව තවත් දෙවියන් වහන්සේ අපට මවලා දුන්නු මේ ලස්සන පොළව තව තවත් ලස්සන කරන්නට යහගුණයෙන් පුරවන්නට අපි කටයුතු කරන්නට ඕනේ. ධනයෙන් බලයෙන් කෙරුම්කම් වලින් පාරට්ටු කර ගැනීමෙන් සහ මිනිස්සුන්ව හිරිහැර කරලා පාගා දැමීමෙන් කරන ජයග්‍රහණයක් නෙවෙයි. අද ධනවාදයට බරවෙච්ච ලෝකේ බොහෝ රටවල් වල ආගම සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා තියෙනවා. ආධ්‍යාත්මිකත්වයක් ඇත්තෙම නැහැ. කිතුණුවන් වශයෙන් මේ පෘථුවියත් එහි වසන සියලු දෙනාටත් ආදරය කරමින් සැබෑ පරාර්ථකාමී ජීවිතයක් ගත කරමින් දෙවියන් වහන්සේ අපට දී ඇති හැම ආශිර්වාදයක්ම කරදරයක්ම වේදනාවක්ම සතුටින් බාරගනිමින් ඒ තුලින් දේව රාජ්‍ය මිනිසත්කම තුල ජනිත කරවන්නට අපි කටයුතු කරන්නට ඕනේ. මේක තමයි අපේ කිතුණු කැඳවීම වන්නේ. මේක තමයි මේ ටැලන්තු කියලා කියන්නේ. අපි කොපමණ දුරට දේව රාජ්‍ය මේ ලෝකයේ තුල ජනිත කරවන්නට කැප වෙන්නට භාවිතා කරනවාද මේ ටැලන්තු. මේ අපිට දීලා තියෙන වරප්‍රසාද. ආධ්‍යාත්මික වරප්‍රසාද, ලෞකික වරප්‍රසාද හැමදේම අපි භාවිතා කරනවාද? අද වෙනදාටත් වඩා මනුෂ්‍යත්වය වේදනාකාරී ලෙස බෙදී පාපයට වහල් වී සිටිනවා. ඒක අපිට පේනවා. මමත්වය එනම් තම කැමැත්තට මුල් තැන දීම සමාජය තුළ රජකම් කරන බව අපිට පේනවා. පේනවනේ දැන් අපි මේ කොවිඩ් වසංගතයක් හදාගෙන අපි ජීවත් වෙන්නේ හරියට නිකන් අපි විතරයි මේ ලෝකේ ඉන්නේ කියලා. අන්‍යයන් මෙතන නැහැයි කියන හැඟීමෙන් තමයි අපි කටයුතු කරන්නේ. එනිසා කිසිම විනයක් නැති කොච්චර කිව්වත් කොච්චර කරුණු පැහැදිලි වුණත් හිතුවක්කාර විදිහට Taman තමයි මේකේ ලොක්කා කියන එක හිතාගෙන කටයුතු කරන සමාජයක් අද බිහි වෙලා තියෙන්නේ. මීට ටික කාලයකට ඉස්සෙල්ලා සින්දුවක් තිබුණා අපි ඔක්කොම රජවරු කියලා. අන්න ඒක තමයි. ඔක්කොම අපි රජ්ජුරු. එහෙම බෑ. අපි මේ ලෝකයට අපිට වඩා ආදරය කරන්නට ඕනේ අනිත් අයට. පෘථුවියට අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන මේ හැම දෙයක්ම අපි ආරක්ෂා කරගන්නට ඕනේ. දැන් මෙවැනි ආත්මාර්ථකාමී ලෝකයක ඇති නැති පරතරය වැඩි වෙලා තියෙනවා. ලෝකයේ ගෝලීය ආර්ථික ප්‍රතිපත්ති නිසා සම්පත් බෙදී යාමකට වඩා සම්පත් ස්වල්ප දෙනෙකුට අයත් වී තියෙනවා. අද ලෝකයේ සමහර මෙගා සංවිධාන බිහි වෙලා තියෙනවා. ඒ සංවිධාන වලින් මුළු ලෝකේම ආර්ථිකය විතරක් නෙමෙයි චින්තනයත් සම්පූර්ණයෙන්ම පාලනය කරන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඔය අද තියෙන නවීන ආම්පන්න තුලින් එය පහසු වෙලා තියෙනවා. මනුෂ්‍යත්වය යට කරලා තියෙනවා. ආත්මාර්ථකාමීත්වයට ඉඩ දීලා තියෙනවා. විෂම බලවේග ලෝකයේ පුරාම ගොඩනැගෙමින් පවතිනවා. සීලාචාරකම වෙනුවට Tamanට කැමති දේ කරන්නට ඇති නිදහස. ඒක තමයි නිදහස කියලා කියන්නේ. Tamanට කැමති දේ කරන්න තියෙන අවකාශය. එතකොට කොහොමද අපි මේක හදන්නේ මේ දේව රාජ්‍ය පිළිබඳ කැපවීම කොහොමද අපි ඇති කරන්නේ? ශාරීරික ව්‍යසනයකට වඩා අප ගොදුරු වී ඇත්තේ ආත්මීක පිරිහීමක හේතුවක් නිසායි. මේ කොවිඩ් වසංගතය අපිට ලැබිලා තියෙන්නේ ආදරණීය සහෝදර සහෝදරියනි අපේම හිතුවක්කාරකමේ ප්‍රතිඵලයක් ලෙසයි. බලන්න පෘථිවි තලය කොච්චර ලස්සනද කියලා. නමුත් මේ පෘථිවි තලය අපි අවලක්ෂණ කරලා තියෙනවා ආත්මාර්ථකාමීත්වය නිසා. කැලෑලි කරනවා. හිතුවක්කාර විදිහට ස්වභාව පරිසරය විනාශ කරනවා. ආත්මාර්ථකාමී විදිහට මුදල් හම්බ කරලා ලොකු මෙගා සමාගම් බිහි කරලා ආර්ථිකය ගෝලීයකරණය කරලා මිනිස්යන් ගොඩාක් දෙනෙක් ඉන්නවාද ලෝකේ එදා වේල කා ගන්නට සල්ලි හොයාගන්න බැරි මිනිස්සු කෝටි ගණන් ඉන්නවාද ලෝකයේ තුල. බඩගින්නේ මිය යන අය ඉන්නවා. මේක තමයි අද මනුෂ්‍ය වර්ගයා නිදහස කියලා ගිහිල්ලා ලබාගත්තු ලොකු ජයග්‍රහණය. අද ලෝකේ වැඩි දෙනෙක් බඩගින්නේ ඉන්න මිනිස්සු ඉන්නේ. බඩ පුරවාගත්තු මිනිස්සු ඉන්නේ ටික දෙනයි. ආධ්‍යාත්මයට වඩා ධනය උසස් වෙලා තියෙනවා. නිදහස අන්‍යයන් පීඩාවට පත් කරන දෙයක් බවට පත් කරගෙන තියෙනවා. අන්‍යයන් නැති කරලා දාන එක.
සමහරලාට ආගමත් ඒ වෙනුවෙන් පාවිච්චි කරනවා. ආගම කියන්නේ අන්‍යයන් නැති කරලා දාන දර්ශනයක් නෙවෙයි. ඒක කොහොමටත් ආගම කියලා කියන්න බෑ. දෙවියන් වහන්සේ එහෙම අදහස් කරන්නේ නැහැ කවදාවත්. ආධ්‍යාත්මයට වඩා ධනය උසස් වී නිදහස අන්‍යයන් පීඩාවට පත් කරන දෙයක් බවට හරවා පරිසරයේ සුරකින්න වෙනුවට එය විනාශයට ගොදුරු කර මේ මිනිස්සයා හදන රාජ්‍ය තමයි අර සල්ලි වලින් ගොඩනගන්න හදන්නේ. අර ටැලන්තු ධනය ලෙස හොයාගෙන අර්ථකථනය කරගෙන ගියොත් සිදු වෙන්නේ ඔන්න ඔය ටික තමයි. ස්වාමීන් වහන්සේ අපිට කියන්නේ ටැලන්තු කියන්නේ ඒක නෙමෙයි. ටැලන්තු කියන්නේ දෙවියන් වහන්සේ වෙත කැපවීමේ හැකියාව. උන්වහන්සේ තුල ජීවත් වීමේ හැකියාව. උන්වහන්සේ තුල ප්‍රීතිය සතුට සොයාගෙන යාමේ හැකියාව. ස්වාමීන් වහන්සේ අපිට මේක පෙන්නලා තියෙනවා මේ පාර. ඒක නිසා තමයි උන්වහන්සේ කිව්වේ මේ ලෝකේ ධනෙ රැස් කරන්න එපයි කියලා. ස්වර්ගයේ සම්පත් රැස් කරන්න කියලා කිව්වේ ඒකයි. දේවරාජ්‍ය ස්වාමීන් වහන්සේගේ දේශනාවල සාරාංශය දේවරාජ්‍ය. මනුස්ස රාජ්‍ය නෙමෙයි. මේ අපිට වෙනස් කරන්න පුළුවන්ද? පුළුවන්. අපි තීරණයක් ගන්නට ඕනේ. ආගම අබින් කියලා ඒ තීරණය ගන්න බෑ. සමහර අය හිතන් හිටියේ ආගම අබින් කියලා. ආගම අබින් නෙමෙයි. ඒ ආගම අබින් වුණේ ආගම අයුතු ලෙසට පාවිච්චි කරන්නට ගියොත්. ඒ නිසා ඒක අබින් බවට පත් උනේ. ආගම හරියට ජීවත් වෙනවා නම් Taman අදහන ආගම හරියට ජීවත් වෙනවා නම් ඒ උගන්වීම් අනුව අකුරටම ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් අඩු ගානේ උත්සාහයක්වත් දරන්න. උත්සාහ කරනවා නම් මේ අපි කියන දෙවියන් වහන්සේගේ රාජ්‍යය තුල පරිපූර්ණත්වය අපට අත් කරගන්න පුළුවන් වෙනවා. ඒකටයි ස්වාමින් වහන්සේ ආරාධනය කරන්නේ. දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ ලියවිල්ල සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සහ කයිරෝ නුවර පවතින තිබෙන අල් අසාර් විශ්වවිද්‍යාලයේ උතුම් ඉමාම්වරයා වන අහමඩ් අල් ටයාබ් කියන ඉමාම්වරයා මේ දෙගොල්ලොම එක්ව වෙලා ලියපු ලියවිල්ලක අපෙන් ඉල්ලලා තියෙන්නේ මෙන්න මේකයි. දෙවියන් වහන්සේගේ නාමයෙන් අපි ප්‍රකාශ කර සිටින්නේ යා යුතු මාර්ගය ලෙස අපි සංවාදයේ හා සම්මුතියේ පැවැත්මද එහි හැසිරීම් රටාව ලෙස සුහද සහයෝගයේද එහි ක්‍රමවේදය හා මිනුම් දණ්ඩ ලෙස අන්‍යෝන්‍ය අවබෝධය හා වටහා ගැනීමද තෝරා ගන්නා බවයි. මේ දෙදෙනාම එකතු වෙලා තෝරාගෙන තියෙන්නේ ඒ අර ආධ්‍යාත්මික පැවැත්මේ මාර්ගය. ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි අද ස්වාමින් වහන්සේ අපිට දෙන පණිවිඩය අන්න ඒකයි. මේ ටැලන්තු වැඩි කර ගැනීම මේ ධනය බලය ලෞකිකත්වය තුල හිර කරන්නේ නැතුව එතනින් නිදහස් කරලා දේව රාජ්‍ය ගොඩනැංවීම සඳහා එනම් මිනිස්යාගේ රාජ්‍ය නෙමෙයි ආදරේ රාජ්‍ය ක්ෂමාව දීමේ රාජ්‍ය යහපත් ගතිගුණවල රාජ්‍ය බැහැපත්කමේ රාජ්‍ය පිහිටුවන්නට අපි කටයුතු කළ යුතුයි. ස්වභාව ධර්මයට ගරු කරන රාජ්‍ය ස්වභාව ධර්මයත් එක්ක ඒකාත්මික වන රාජ්‍ය එය බිහි කරන්නට තමයි මනුෂ්‍ය වර්ගයට තියෙන අභියෝගය. එහෙම නැත්නම් මේ කොවිඩ් වසංගතය වගේ දේවල් අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ආත්මාර්ථකාමීත්වයට ඉඩ දීම නිසා තමයි මේ කොවිඩ් වසංගතය ඇති වෙලා පැතිරිලා ගියේ. අද ලෝකේ බොහෝ බලගත් සංවිධාන තියෙනවා. පරිේශන පවත්වලා මේ එකිනෙකා විනාශ කර ගැනීමේ නවීනම ආයුධ නිෂ්පාදනය කරන. ඒ වගේම නවීනම විෂ බීජ වර්ග නිෂ්පාදනය කරන යම් යම් ආයතන තියෙනවා. ඒ ආයතන ඒ විෂ බීජ වර්ග නිෂ්පාදනය කරලා ඒකට හරියන බේතත් හොයලා ඒ බේත විකුණලා සල්ලි හම්බ කරන කැත පුරුදු මිනිස්සු අතර වර්ධනය කරන මහා සමාගම් අද තියෙනවා ලෝකේ හැමතැනම. මෙන්න මේවා නිසා තමයි මනුස්ස වර්ගයාගේ ජීවිතය මේ අහේනියට පත් වෙලා තියෙන්නේ. මේ මූලික ආත්මාර්ථකාමීත්වය නිසා. ඒ නිසා අද ලෝකයේ තුල සාධාරණ ලෝකයක්, මනුෂ්‍යත්වයේ ලෝකයක්, දේවත්වයේ ලෝකයක් ඇති කරන්නට නම් මෙන්න මේ ආත්මාර්ථකාමී දේවල් වලින් අපි මිදෙන්නට ඕනේ. මේ කොවිඩ් වසංගතය පිටුපස්සේ මොකද්ද තියෙන්නේ කියලා අපි තාම දන්නේ නැහැ. මේක කවුද ඇති කළේ? මේක කොහෙන්ද ආවේ?
මේක කොයි විදියටද ඉදිරියට ගෙනියන්න යන්නේ? ඔය නිෂ්පාදනය කරන බේත් මිනිස්යාට හොඳද? ඒ වයින් තවත් වෙනත් නරක විපාක ඇති වෙන්නට ඉඩ තිබේද? මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙනවා අපේ මනුස්සත්වයේ ඉදිරියේ. ඒ නිසා අපි දැන්වත් තේරුම් ගන්නට ඕනේ මේ ආත්මාර්ථකාමී ක්‍රමවේදයෙන් මිදිලා ධාර්මිකත්වයේ වෙත යොමු වෙන්නට. ඒක මේ එක ආගමකට පමණක් සීමා වෙච්ච තෝරා ගැනීමක් නෙමෙයි. ඒක අපි ඔක්කොටම බලපාන මුළු මානව වර්ගයටම බලපාන තෝරා ගැනීමක්. නැත්තම් මුළු ලෝකයම විනාශ වෙනවා. අපි එක ආගමක් විතරක් නෙමෙයි විනාශ වෙන්නේ. ඔක්කොම ආගම් විනාශ වෙනවා. ඔක්කොම ජාතීන් විනාශ වෙනවා. ඔක්කොම මිනිස්සු විනාශ වෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ අවස්ථාවේදී ආගම් අතර ආරවුල් ඇති කර ගැනීම, ಜಾති ભેද, භාෂා ભેද මේවා එක්ක එකිනෙකාත් සමග ආරවුල් ඇති කර ගැනීමට වඩා මේ ආත්මාර්ථකාමීත්වයෙන් මිදෙන්නට අපි ධාර්මික පැවැත්මක් වෙත යොමු විය යුතුයි. අපි මොන ආගම ඇදහැව්වත් ඒ ආගම ඒ ආකාරයෙන්ම ප්‍රතිපත්ති ගරුකව එය වීරෝදාරව, මේක වීරෝදාරකමක්. ආගම අදහනවා කියන්නේ කැපවීමක් කරන්නට ඕනේ. ආගමික චින්තනයේ තියෙන ඒ යම් යම් නීති රීති ක්‍රියාවට නංවද්දී අපි පරිත්‍යාගයන් කරන්නට ඕනේ. අපිට ඕනේ විදියට කරන්න බෑ හැමදේම. ආගමක් අදහනවා කියන්නේ පරිත්‍යාගයක් කිරීම. යම් යම් දේවල් අපි තීරණය කරද්දී අනුන්ටත් සෙතක් වෙන ආකාරයට අපි තීරණය කරන්න පුරුදු වෙන්නට ඕනේ. ඒ නිසා අපි මේ ලෝකේ අපි විතරයි අයිතිකාරයෝ. අනිත් අය කිසි කෙනෙක් මේ ලෝකේ අයිතිකාරයෝ නෙමෙයි කියලා හිතාගෙන හැසිරෙන ඒ හැසිරීම වෙනස් කරන්නට අද කාලය ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි හිතමු, අපි යාඥා කරමු, ස්වාමින් වහන්සේට කන්නලව් කරලා කියමු, අපි වැරදි පාරේ ගියා නම් අපිට සමාව දෙන්න. ඔබ වහන්සේ අපිට අනුකම්පා කරලා මේ ව්‍යසන වලින් මේ ලෝකය මුදා දෙන්න කියලා අපි ස්වාමින් වහන්සේට යාඥා කරමින් ජීවිත පරිවර්තනයක් ඇති කර ගැනීමට කටයුතු කරමු. ඔබ සියලු දෙනාටම ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ඒ සඳහා නොමදව ලැබේවා. ආමෙන්. එකම දෙවියන් කෙරෙහි මම විශ්වාස කරමි. ආසා පොළොවද පෙනෙන් නොපෙනෙන සියල්ලද මාවදාල සියලු බලධි පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එක ජනිත පුත්‍රයාණන්ද එකම ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිත වූසේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිත වූ නමුත් මවනු නොලැබ පියාණන් වහන්සේ සමග එකම භවත්වයේ ඇතිව උන්වහන්සේ වැඩ සිටිනසේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවනු ලැබුවේ මිනිස් අප උදෙසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැසවදාළසේක. ශුද්ධාත්මයන් වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යයා වූසේක. තවද උන්වහන්සේ අප උදෙසා පොන්සියෝ පිලාතු යටතේ කුරුසයේ ඇනගසනු ලැබ මරණ වේදනාව විඳ උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථාන වූසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලවුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙළවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයන්ද වූ සුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයන්න්ද සමග එකම වන්දනාවත් මහිමයක් ලබනසේක. උන්වහන්සේ දිවසුරුන් මගින් කතා කළසේක. අපෝස්තලවරුන්ගෙන් පැවතෙන එකම සුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කම සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලවුන්ගේ නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද බලාපොරොත්තු වෙමි. ආමෙන්.
ශුද්ධ වූ සභා මාතාව උදෙසා යාඥා කරමු. මහෝත්තම දෙවි පියාණනි, සුදු සභයේ එඩේරාණන් වන ෆ්‍රැන්සිස් ශුද්ධෝත්ම පියාණන් ඇතුළු රදගුරු පූජක පැවිදි ගිහි සියල්ලන් ආසිරි ගන්වා පළබරිත සේවයක් මගින් දේවාදරය ලොවට කියා පෑමට අවැසි ආලෝකය මඟ පෙන්වීම සහ ධෛර්යය ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. අප පදවි එඩේරාණන් උදෙසා යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අද දින තම ජන්මදිනය සමරන අප ආදර කාදිනල් හිමිපාණන්ට ඔබ වහන්සේ හට ප්‍රශංසාවත් මහිමයත් ගෙන දෙන පරිදි තම යුතුයකම් වගකීම් ඉටු කිරීමට අවැසි නිරෝගී බවත් එතුමන් හට පැවරී ඇති දූතකාර්ය ඉටු කිරීමේදී පැමිණෙන්නා වූ අභියෝගයන් ජය ගන්නට අවැසි සවිය හා දිරියත් දේවාශිර්වාදයත් නිරතුරු ලැබෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. අප දේශීය උදෙසා යාඥා කරමු. කරුණාබර දෙවි පියාණනි, తాවකාලික ලෝකයක ජීවත් වන අප සියලු දෙනා හට මිනිස් දිවියේ උතුම්කම හා ශ්‍රේෂ්ඨත්වය හඳුනා ගනිමින් එකිනෙකා වෙනුවෙන් කැපවෙමින් වැය වෙමින් සාමකාමී හා සත්‍යවාදී බවින් පිරිපුන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනංවන්නට අවැසි බලය හා සවිය පාලක හා පාලිත යන සැමහට ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. කොරෝනා වසංගතයට ගොදුරු වී සිටින සියල්ලන් උදෙසා යාඥා කරමු. සුවසහනී දෙවි පියාණනි, මෙම රුදුරු වසංගතයෙන් මානසික හා අධ්‍යාත්මික අඩපණ වී සිටින සියලු ජනයා වෙත ඔබ වහන්සේගේ දයාබර නේත්‍රයන් යොමු කළ මැනව. රෝහල්වල, නිරෝධායන මධ්‍යස්ථානවල, නිවෙස්වල, මංමාවත්වල තනි වී කම්පාවෙන් සිටින සියල්ලන් සනසා ඉක්මන් සුවය ශක්තිය ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන යාඥා සාවධාන මැනව. දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ ප්‍රේමයේ දීමනා එකිනෙකා සමග බෙදා ගනිමින් ඔබ වහන්සේගේ ඒ ප්‍රේමයට සාක්ෂි දරන්නට කැඳවීම ලබා ඇති අපි සියල්ලන් ආශිර්වාද කළ මැනව. දේව රාජ්‍යයේ වටිනාකම් සඳහා පෙනී සිටිමින් හැම විටම අපගේත් අප සහෝදර ජනතාවගේත් විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්නට අප මෙහෙයවුව මැනව. මේ කීදේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. ඔබට ආදර සමිදේ මා සතු සැමදී බාරගන්න තිරින විසින් ඒ සියලුමදී මගේ සිතත් මගේ කායත් සිතන පතන දේ මගේ සිතත් මගේ කායත් සිතන පතන දේ භාරගන්න තිනින ලෙසින් ඒ සියලුමදී ඔබට ආදර සමිද මා සතු සැමදී බාරගන්න තිනින ලෙසින් ඒ සියලුමදී සහෝදරවරුනි, මාගේ සහ ඔබගේ යාගය සියලු බලති දෙවි පියාණන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමින් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ වූ සභාවටත් ප්‍රයෝජනයක් වනු සඳහාද
ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ ඉදිරියේ අපේ මේ නොවටිනා පුද පඬුරු පිළිගන්නට කරුණා කළ මැනව. ඔබ වෙත අපේ භක්තිය හා ආදරය වැඩි වර්ධනය කර ගනිමින් දිවි ගෙවමින් සදාතන ජීවනය ලබා ගැන්මට එමගින් අප සුදුස්සන් කළ මැනව. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍යවද යුතුවද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණෙනි, සියලු බලති සදාතන දෙවි ස්වාමිනී, සැමකල්ලිද සැමතැන්නීද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. පාපාන්ධකාරයේ ගැලී විසිරී ගිය ඔබ වහන්සේගේ දරු කැල ඔබ පුත්‍රයන්න්ගේ සිරිලය මගින්ද සුද්ධාත්මයන්ගේ ආනුභාවයෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ පවුල මෙන් එක් රැස් කළසේක. මෙසේ ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව පරිශුද්ධ ත්‍රිත්වයේ එකත්වයෙන් බඳිනු ලැබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය මෙන්ද සුද්ධාත්මයන්ගේ මන්දිරය මෙන්ද මිහිපිට ඔබ වහන්සේගේ කරුණා මහිමය පසසන්නීය. එහෙයින් අපිදු සුරසේනාවන් හා එක් වී ඔබ වහන්සේගේ ප්‍රශංසාවත් මහිම ප්‍රභාවත් මෙසේ වර්ණනා කරමු. සුවිසුද්ධය සුවිසුද්ධය ලෝකාග්‍ර දෙවි ස්වාමීන් වහන්සේ සුවිසුද්ධය. අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේය ස්වාමිනී, ඔබ වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිසුද්ධතාවයේ උල්පත ඔබ වහන්සේමය. එහෙයින් ඔබ වහන්සේගේ ආත්මයන්ගේ ආනුභාවයෙන් මේ පඬුරු පරිසුද්ධවත් කරන මේ ණයදීම අපේ සේ අදිනුයේ මේ පඬුරු අපෝදේශා අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධීරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපය රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එය කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙය ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳූ පසුව උන්වහන්සේ එසේම කුසලානද රැගෙන නැවත තුතිපුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූද අනන්ත වූද ගිවිසුමේ මාගේ රුධීර කුසලානයි. පව්කමාව සඳහා බුදේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද වගුරුන් ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. එයින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපයද ගැලවීම දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හම්බේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධීරයටත් සහභාගී වන්නා වූ අප සැම සුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනත වයද සිටිමු. ස්වාමිනී, මුළු ලොවෙහි පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප පොදු පියාණන් ඔබ වහන්සේගේ නුසුදුසු දාසය අවන මාද
අපගේ සහායක රදකුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතිව මියගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට ඔවුන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද සුදෝ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපෝස්තුලවරුන්ද සුදෝ ජුසේවාස් මුනිදුන් සමග සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙව් සියලු සුද්ධවන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුස්සන් කළ මැනව. තවද ඔවුන් හා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනී ශුද්ධාත්මයන්නා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාතම අත්වේවා. ගැලවීමදාය කනපනතින් ප්‍රගුණ වී දේ උපදේශයෙන් පුහුණු වී අපි ආඥා කරන්නට ඉදිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොවේදී වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාගන්නා මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි මාගේ සාමය ඔබට දෙමි සුවකීය ශ්‍රාවකයන් අමතව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ විශ්වාසය සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයේද සමගීද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාටම වැඩවසන සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පව්හරණ දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරණ දේවාජ් බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන්න දේවාජබාලකයානෝ මෙන්න ලොවේ පව්වරණ තැනන් වහන්සේ අජබාලකයනන්ගේ භෝජනයට කැඳවීම ලද්දෝ භාග්‍යවන්තයෝය. ස්වාමිනී වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුසෙක් නොවෙමි. ඒත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. සදා ජීවිතේ පිණිස ආරක්ෂා කරන සේක්වා.
ජේසුස් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ සත්ප්‍රසාදයේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවල් ඔබ වහන්සේගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි. මේ වනතුරු ඔබ වහන්සේට විරුද්ධව කළ අනතරවලට බොහෝසේ වික්ෂෝප වේමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබ වහන්සේට ආදරේ වේමි. මේ ආදරය නිසා ඔබ වහන්සේව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි. ජේසුස් ස්වාමින් වහන්සේ මාගේ හෘදයට වඩිනවා සෝදේ. ඔබ වහන්සේ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි. ඔබ වහන්සේට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවේමි. ඔබ වහන්සේගෙන් කිසි කලෙක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමේන්. අපි ආඥා කරමු. දයාබරිත ස්වාමිනිය වහන්සේගේ පුත්‍රයාණන් තමන් වහන්සේ සැමරීම පිණිස අපට අන කළ දිව්‍ය අභිරහස අපි සිදු කළෙමු. එම අභිරහසේ දීමනාව ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදන්නෙමු. මේ දිව්‍ය සප්‍රසාදයේ මගින් ඔබ වහන්සේගේ ප්‍රේමය අප හෘදයන් තුල නිරතුරු වර්ධනය වීමට සලසන මෙන් අප ඔබ වහන්සේගෙන් බැගෑපත්වා ඇද සිටිමු. මේ කීදේ අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමේන්. මෙම දිව්‍ය යාගයේ සජීවීව ඔබ වෙත ගෙනා වර්බුම් රූපවාහිනියටත් එහි අධිපති මිලන් ඩිසිල්වා මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ ස්තුතිය විශේෂයෙන් ප්‍රකාශ කර සිටිනවා. එසේම මෙම දේව මෙහෙය සජීව විකාශනය කළ සෙත් FM ගුවන් විදුලියේ ජයමහ මහතාට සහ ඒ කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගයම ප්‍රණාමය පුද කරනවා. ආදරණීය සහෝදර සහෝදරියනි, ඔබේ නිවෙස්වල සිට විශේෂ යාඥාමේ වැඩසටහන් වලට හදවතින්ම සම්බන්ධ වන බව මම දන්නවා. මම ඒ පිළිබඳව ඔබට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබට මතක් කර සිටිනවා ඔබේ පවුලේ යාඥාව ආරම්භ කරන්නට මත්තෙන් එනම් සවස 6ට පමණ ඔබේ ගෙදර සුරුවම් කූඩුවේ පහන දල්වා ක්‍රිස්තුස් ජේසුස් ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ ආලෝකය අප දේශය මතත් සියලු ජනතාව මතත් රෝගීන් මතත් වැටෙන්න කියා විශේෂයෙන් යාඥා කරන්න. හදවතින්ම එය උන්වහන්සේගෙන් ඉල්ලන්න කියා මම ඊටමත් වමනාවෙන් ඔබට ඇයදුම් කර සිටිනවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලැති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද සුදාත්මයානෝද ඔබ ආශිර්වාද කරන සේක්වා. ආමේන්. යන්න සාමයගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සමිදී මාගේ දිවිහි මාගක් සැම සුසුමක් නානී. ඔබගේ කරුණා මාගේ
ඒ දිනේ සෑම මොහොතෙම මාවෝයේ තුති දෙමි සමිතේ හිරු නැග උදේ නැවතත් පසිනාතුරු අමරේ බැසහිරු අවලේ නැවතත් උදේ නැගෙනාතුරු පසසමි සමිදේ ඔබේ කරුණාවෙන් සෑම මොහොතෙම මා දිවියේ තුති දෙමි සමිඳුනි වෙනුවෙන් මා ලැබු සැපදී ආයුධමි වරයක් සමිඳුනි පතුලෙන් මහදී ඔබේ වත මට පින්වනු මැන අවසන් මොහොතේ මෙම දිව්‍ය පූජා යාගය ඔබ වෙත ගෙනීමට හැකි වූයේ දෙවිපිය සමිඳුන්ගේ සදාතන නිවාසය සොයා ගිය පමුණුගම බෝපිටිය විසූ DST ජයසූරිය සහ අයිරංගනී ජයසූරිය යන අයගේ ආත්මයන්ට සදා ස්වර්ගයේ සැපත ප්‍රාර්ථනා කරමින් කඳාන මීසමේ වෙසෙන උපතිස්ස ජයසූරිය මහතා විසින් දක්වන ලද බැතිබර දායකත්වයේ නිසාවෙන් සහ ක්‍රිස්ටෝ මාටිනස් ආයතනයේ විසින් දක්වන ලද බැතිබර දායකත්වය නිසාවෙනි.